උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මහනුවර අඹතැන්න මුල්ලේගම අංක 38 ඒ දරණ නිවසේ පදිංචි වෛද්‍ය HMS නාලනී හේරත් මහත්මිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහනුවර අඹතැන්න මුල්ලේගම අංක 38 ඒ දරණ නිවසේ විසූ EM සෝමරත්න මැණිකේ මෑණියන් පරලෝ සැපත් වී වසර 3ක් පූර්ණය වන අතර එතුමියට සහ මීට වසර 45කට පෙර පරලෝ සැපත් වූ UB හේරත් පියාණන් ප්‍රමුඛ මියගිය සංසාරගත ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබීම පිණිසම හේතු වේවා. 2022 වර්ෂයේ අප්‍රේල් මාස 7 වන දිනට ජන්මදිනය යෙදෙන නිරෝෂන් බණ්ඩාර රණතුංග පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනය සැලසේවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දූ දරුවන්ට හා ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබේවා. උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. පවුලේ සියලු දූ දරුවන් හා ඥාතීන් එක්ව ලෝකවාසී සියලු දෙනාට නිර්මල බුද්ධ ධර්මය ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීම හේතු කොටගෙන එම සියලු දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්නකොං ඡාව ජායන්ති khīනමච්ඡේව පල්ලලේති. ධර්මානුශාසනාවේ සදාවර අනුග්‍රහක දායකත්වයේ දරමින් ධර්මානුශාසනාව පටිගත කිරීම සඳහා සහ සම්බන්ධ වෙන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදාවර පින්වතුනි, ආරාධිත පින්වතුන් අපට නිවන් මගට උපනිස් වෙන ආකාරයේ ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන විවෘත නිදහස් මාතෘකාව තමයි ලබා දීලා තිබෙන්නේ. යනුව අප මේ මාතෘකා කරගත්ත ගාථාව පිළිබඳව සමාජයේ පවතිනවට වඩා ගැඹුරු විවරණයක් කරන අදහසින් තමයි මම මේක ගත්තේ. ඒ වගේම මෙහි මේ අය බලාපොරොත්තු වන ගැඹුරු කාරණාව මේකේ තිබෙනවා. ගැඹුරු කාරණාව මේකේ තිබෙනවා, නමුත් භාවිත වෙන සමාජයක නැහැ. මේ මාම ආයතදී දැක්කා වූ දුර්වලකමක්. තථාගතයන් වහන්සේගේ ඔය නිවන් මඟ කියන දේශනාවලට කියන්නේ ධම්මපද කියන්නේ නිවන් මඟ කියන එකමයි. නමුත් මේ ආයතදී මුද්‍රණය වන මේ ග්‍රන්ථවල නිවන් මඟ ගැන කතාවක් නැතුව පින්පව් දෙකට ගලපලා ඔක්කොම තියෙනවා. තවත් අවුරුදු 100කට පස්සේ ඉන් එහාට පින්පව් වලින් එහාට බුද්ධ ආගමක් නැතුවම තියයි ඒවා පරිහරණය කරන්න ගියොත් එහෙම. නමුත් ඊට එහා දෙයක් තිබෙන බව මගේ දේශනා සවන් දෙන ඔබටම හමු වේවි. අද කරන ඉදිරි දේශනාවලදී පවා ඒ බඳු මගේ හිතේ ඉලක්ක තිබෙනවා. දැන් මේ ගාථාවෙන් කියන්නේ මොකක්ද කියලා බලන්න. ඉන්දියානු සමාජයේ බ්‍රහ්මචාරී ජීවිතය කියලා කියන්නේ පැවිදි නොවී අවිවාහක ගත කිරීම. ඒක හොයන්න පුළුවන් තැනකුත් තිබෙනවා. පිරිස් විග්‍රහ කරනවා වෙකනස් වගේ සූත්‍රවල. පිරිස කොටස් 8කට බෙදනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. ඒ සම්බුදු සසුනේ දායකත්වය ලැබුව අය. නොලැබූ අය බ්‍රහ්මචාරී පිරිමි, බ්‍රහ්මචාරී කාන්තාවන්. කාමභෝගී පිරිමි, කාමභෝගී කාන්තාවන්. කාමභෝගී කියන එකේ තේරුම කම්සප වළඳන පාවිච්චි කරන අය කියන විවාහක කියන එක. බ්‍රහ්මචාරී කියන එකෙන් පෙන්වන්නේ ගෙදරම ඉන්න, නමුත්
එතකොට මේ බ්‍රහ්මචාරී නෙවෙයි බුදු සමයේ තියෙන්නේ කියන එක තේරුම් ගන්න වෙනවා. ඔය අම්මලා සිල් සමාදන් වුණාම අබ්‍රහ්මචර්යා වේරමණී කියලා පාවිච්චි කරනවා. ඒකත් අරකටම අදාළ තමයි. කාම විත්‍යාචාරයෙන් වෙන් වෙන්නේ නැතුව කාමයේ හැසිරෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒකට අදාළ දේවල් වලින් වෙන් වෙනවා කියලා එදා දවසට පොරොන්දු වෙන එකක් නෑ. ඒකත් අර බ්‍රාහ්මණ ධර්මයේ එකක් තමයි. නමුත් එහෙම අචරිත්වා බ්‍රහ්මචර්යයන් කියන එකේ තේරුම යෞන් වේදී අවිවාහක ඉඳලා කියලා ගත්තාම ඔක්කොම අවිවාහක ඉන්න ඕන කියලා නීතියක් කියන්නේ එතකොට. අලද්දා යොබ්බනේ දනං කියන්නේ යෞවනයේදී ධනෙ උපදවා ගත්තේ නැත්නම්. මම පෙන්නන්නේ සමාජය දකින අර්ථය මේ පෙන්නන්නේ. එතකොට යෞන් වේදී අවිවාහක හිටියේ නැත්නම් විවාහ වුණොත් සල්ලි හම්බ කළේ නැත්නම් එයාට කීන මච්චේව පල්ලලේ යම් කිසි විදිහකින් මාළු ටික ඉවරුණන් පස්සේ පොකුණක මාළු නැත්නම් ඒකට ගිය කොස්වාලීහිනියෙකුට එතනින් එහාට වෙන පොකුණකට යන්න ශක්තියක් නැහැ. වයස නිසා. එතකොට ජින්න කොංචාව ජායන්ති. ඒ කියන්නේ ජිරාගිය කොස්වාලීහිනියෙක් මසුන් නැති විලක ඉඳන් ලත වෙනවා වගේ ජීවිතයේ අග ලත වෙන්න වෙනවායි කියලා තියෙනවා. එතකොට මේ බඹසර හැසිරුනේ නැත්තම් කියන්නේ කසාද බැන්දොත් කියන එක. එතකොට එහෙමනම් හම්බ කරේ නැත්තම් කියන එකේ සල්ලි හම්බ කරේ නැත්තම් ජීවිත අවශ්‍ය දුක් ගන්න වෙනවා කියන එකද ඔය කියන්නේ. මේ ළඟදී පුවත්පතක වාර්තාව තුන 65ක් බැංකුවේ තියෙන කාන්තාවක් ගම්පල නගරයේ බස් නැවතුම්පලක ඉන්නවා විදිහ. සල්ලි තිබිලා තියෙනවා, සැප තිබිලා තියෙනවා. ඒත් ගෙදරත් ඉන්න බැරි වෙලා ඇවිත් තිබෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ ධනෙ උපයපු අය ඉන්නවා අම්මලා තාත්තලා. ධනෙ දරුවන්ට බාර දීලා එක්ක කුස්සියකට වෙලා ඉන්නවා, එක්ක වැඩිහිටි නිවාසයකට වෙලා ඉන්නවා, එක්ක තවත් කාගේ හරි ගෙදරකට වෙලා ඉන්නවා. ධනෙ තිබුණායි කියලාත් හම්බ වෙන්නේ නැහැ. මේ ඉරණම් ඔබ දන්නවා ඇතිනේ අම්මම් අයගේ. එක්ක දරුවන්ට දීපුවාම, එක්ක නොදීපුවාම, එහෙම නැත්නම් ඒවා නැති වෙලා. ඒ නිසා මේ ලෞකික ජීවිතය ගැන කතා කරන ගාතාවක් නෙවෙයි මේක. මතක තියාගන්න. ලෞකිකයට හරවන එක හරි වැරදි මේවා. ඒ නිසා ඔය යොබ්බනේ දනං සහ බ්‍රහ්මචර්යයන් දෙක මම පැහැදිලි කරනවා හොඳට. ඊට පස්සේ අපි බලමු මොකක්ද ඇත්ත වෙන්න ඕනේ කියන එක. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යයන්. කීනා ජාති හේවත් හට නැවත හට ගැනීම තිහිනිහිත නැති වුණා. උසිතං බ්‍රහ්මචර්යයන් බඹසරවස නිමාවිය. කතං කරණීයං කළ යුතු සියල්ල අවසానයි. නාපරං ඉත්තත්ත ඇති වෙන කරන්න දෙයක් නැහැ. ඒක තමයි නෙවීම. අර තින වුසිතං බ්‍රහ්මචර්යම් බඹරසර වැස නිමාවිය. මේ රහතන් වහන්සේලාට කියන්නේ. තවත් කරන්න දෙයක් නැහැ කියලා. කුමක්ද ශාසන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? බ්‍රහ්මචර්යෝත භික්කවේ බන්තේ. බ්‍රහ්මචර්යෝත බන්තේ උච්චති. ස්වාමීනි බඹසර කියලා කියනවා. කිත්තාවතානකෝ බන්තේ බ්‍රහ්මචර්යෝති උච්චයි. කොහොමද ස්වාමීනි සම්බුදු ශාසනයේ බඹසර කියලා කියන්නේ? අන්න එතන තිබුණා නම් බඹසර සීම කියන්නේ අවිවාහක සිටීම කියලා අපිට පිළිගන්න වෙනවා. නෑ. එතන තිබෙන්නේ බඹසර හැසිරීම යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමයි ප්‍රතිඵලයේ සෝවාන් ආදී මාර්ගඵලයි. මෙන්න මේ බඹසරනේ මේ හැසිරෙන්න කියන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව. අර අර්ථයක් අපට අරන් හරියන හින්දු දහමේ තියෙන එකක්. මේ බඹසර හැසිරෙන්නට විවාහයේ බාධාවක් නැහැ. සිද්ධාර්ථ කුමාරට විවාහලා දරුවෙක් හදලා මේ ගිහින් බුදු වෙන්න පුළුවන් නම් අර එක කතාවක් තියෙනවා 7 වතාවක් ගෙදර ගියයි කියලා මහාන වෙලා. ගෙදර මහාන වෙනවා ඇඟට පණ එනකොට ආපහු ගෙදර යනවා. ආයෙ සිවුර තියලා ආයෙ ඔහම පස්සේ රහත් වුණා කියලා තියෙන්නේ. 7 වතාවක් ගෙදර ගියා කියන එකේ තේරුම නිකම්ම ගෙදර ගියා කියන එක නෙමෙයිනේ. ආයෙත් ඒවට එකතු වුණා කියලාවත් හිත හදාගත්තා නම් බැරිවක් නැහැ. ඒ යන්නේ නැත්තේ හිත පාලනයක් නැති නිසා. නමුත් හම්බ වුණාම පාලනය වෙනවානේ. ඒ නිසා මේ බඹසර ශාසන බ්‍රහ්මචර්යාව. ඒකේ පිරිසුදු හැසිරීම බඹසර කියන්නේ පිරිසුදු හැසිරීමක් නේ. ඒක මොකක්ද කියලා අපි හොයාගන්න වෙනවා. අන්න අචරිත්වා බ්‍රහ්මචර්යයන් කියන එකේ තේරුම එහෙමනම් අන්නේ බඹසර හැසිරුනේ නැත්නම්. ඉතින් ප්‍රසාග්ජන සමාජයේ ඒ කවුරුත් බඹසර හැසිරෙන්නේ නැහනේ. මරණයෙන් අපාය හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ යන කවුරුත් බ්‍රහ්ම ලෝකේ යන අය මේ සමාජයේ නැහැ. ඔබ සමාජයේ
ඒ බඹසර හැසිරලා නෙවෙයි. ඒ වගේ මම දකිනවා. කාලා බීලා සින්දු කියලා හරි හම්බ කරලා දරුවෝ හදලා ඔය ඔක්කොමත් කරලා. ජීවිත අවසානයේ පසුතැවිලි වෙනවා. බලුවම දරුවොත් නැහැ සමහර විට, මොදලුත් නැහැ, ඉඩ කඩනොත් නැහැ, සතුටකුත් නැහැ. අර ඔක්කොම තිබිලා ජීවිත අවසානයේට එන අභියෝගයන් අභියෝගයන්ට මුහුණ දෙන්න ඒවා දරා ගන්නට. Tamanට කොයි අභියෝගයද කියන්න බෑ. එකක් එහි නොසලී ඉන්නට හිත හදාගත්තේ නැත්නම් අර හිතට එන හැම එකක් නිසාම අතිශය කනගාටුවෙන් ඉන්න වෙන්නේ. මට මතකයි මම ඔය පත්තර පුවත්පතක ලිපියක් කියවයි අම්මලාගේ කතාව කියලා. ඒ අම්මා මේ තමන් සතු දේවල් පුතාට හෝ මේ බාර දීලා ආපහු වැඩිහිටි නිවාසයකට ආපු උගත් බුද්ධිමත් කෙනෙක්. නමුත් එන්නම් කීවට බිරිඳගෙන් බේරෙන්න බැරුව නැත්නම් ලේලියගෙන් බේරෙන්න බැරුව තමයි ගෙනත් නවත්තලා ගිහින් තියෙන්නේ. ආයෙ බලන්න ආවේ නැහැ. එනකල් බණන් ඉඳලා කාලයක් තිස්සේ ආවේ නැතිකොට පිස්සු හැදිලා අන්තිමට මර ඩිමෙන්සියා කියන රෝගය හැදිලා ඊට පස්සේ අසුචි මේ කන තැනටපත් වෙලා. එතකොට බලන්න අර දරුවා එන්නේ නැති එකෙන් දරා ගන්න බැරිකම කොතරම් පීඩනයක්ද කියලා. ඒ නිසා මේ ජීවිත අගට යනකොට මොන ඉරියව් සමාජයේ සිදු වුණත් දරුවන්ගෙන් හරි Tamanට කම්පණයටපත් නොවෙන්න පුළුවන් තැනට දියුණු කරගත්ත මානසිකත්වයක් තියෙන්න ඕන අපට ඕන විදිහට සියල්ල සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මේ බවසර මොකද්ද කියලා අපි හොයමු. තව එකක් තියෙනවා. අලද්දා යොබ්බනේ දනං. ඔව් බැලු බැලමට හරි ඉතින් පුළුවන් කාලේ හම්බ කරගත්තත් තරම් පස්සේ කාලෙක හම්බ කරන්න බෑ. ඒකෙන් ඊට පස්සේ බැංකුවේ දාලා හරි තවත් ආදායමකින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒ ධනේද මේ කියන්නේ. ඒ ධනේ තියන අය නේද මම පෙන්වුවේ ලක්ෂ 62ක් 65ක් තියෙන කෙනෙක් දැන් මුකුත්. තව සමහර අය ඉන්නවා ලක්ෂ කෝටි ගණන් තියෙනවා. නමුත් අඳින්න කණ්ඩ වාසනාව නැහැ කොහේ හරි වැටිලා ඉන්නවා. ඒ ධනේ නෙවෙයි බුදු සමයේ ධනය කියන්නේ. ඒ ධනය තිබිලා බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා සුවසේ හිටියේ. ඒ ඔක්කොම ඒ ධනය අතහැරලා ආපු අයනේ. ඒ ධනය එපා නෙවෙයි. උන්වහන්සේලා වෙනුවෙන් දායක පිරිසක් ඒ ධනය ඉපෙව්වා. අප වෙනුවෙන් ඔබ මේ ධනය උපයනවා. මේ සියල්ල ඔබ දන්නවද? එක් පිනැතියෙකුගේ පරිත්‍යාගයක් කියලා. අප ධර්ම දේශනා කරනවහලා ධර්ම දේශනාසන් සඳහාම ඉඩකඩ දීම සඳහා රුපියල් කෝටි 10ක් වියදම් කරලා සම්පූර්ණ විහාරස්ථානයේ වාහනයකුයි පරිත්‍යාග කරලා නිහඬව ඉන්නවා. දන්නෙත් නැහැ කවුද කියලා. එතකොට අප වෙනුවෙන් කවුරු හරි එක කරන්න වෙනවා. කොතනකවත් හොයාගන්න පුළුවන් ද බලන්න නම ගහලා තියනවද කියලා. එහෙමත් අය මේ රටේ ඉන්නවා. ඒ අපි මේ කියන දේ 2014 වෙනකොට අඳුනාගත් එකේ ප්‍රතිඵලය තමයි අපිට මේ ධර්මයට ලැබිච්ච තෑග්ගක්. අපේ දක්ෂකමකට නෙවෙයි අපි පැහැදිලි කරන කරුණු පිළිබඳව විශ්වාස ලැබුණ තෑග්ගක්. 2015 සිට 20 දක්වා මේක මාසයේ අවසානයේ ධර්ම දේශනා කළා හැම සතියන්තයකම. නමුත් දැන් කොරෝනා නිසා 20න් පස්සේ නතර කරලා ඉතින් පුටු ටික නිකන් තියෙනවා. මේ වගේ පැටක తీරීමක් විතරයි කරන්නේ. එතකොට ධනය කියන කාරණාව අපි වෙනුවෙන් ඔබ හෝ දරුවන් වෙනුවෙන් මව්පියන් හොයන්න ඕනේ. ඒක එපයි කියලා හරියන්නේ නැහැ නේ. බඩගිනි එනවා, පිපාස එනවා, ඒ සඳහා ධනයක් උපයා ගන්න වෙනවා. නමුත් මේ ධනයද බුදු සමයේ ධනය කියන්නේ. ආර්ය ධනය කියලා තව වචනයක් තියෙනවා. සප්තාර්ය ධනය. සද්ධා ධනං, සීල ධනං, හිරියොත්ප්පයන් ධනං, සුත ධනං, ච ත්‍යාගෝච පඤ්ඤාමේ සත්වනං ධනං. අන්න මේ ධනය උපයා ගන්න පුළුවන් වුණොත් යොබ්බනේ යෞවනය කියන්නේ ඔබ තරුණ කාලය කියලා ගනේවි. නමුත් ත්‍රිපිටකයේ පෙන්වන්නේ යෞවනය, නව යෞවනය, භද්‍ර යෞවනය, අග්‍ර යෞවනය කියලා යෞවන තුනක්. ඔබ තමාත් ලදරුවන් කාලේ යෞවනය කිව්වේ නෑනේ. 13, 14, 15 වෙනකොට තමයි යෞවනත්වයටපත් වෙන්නේ. ඒ නව යෞවනය. අවුරුදු 15ක් 20ක් යනකොට භද්‍ර යෞවනය. අවුරුදු 60ක් 65ක් යනකොට 80 70 දක්වා අග්‍ර යෞවනය. ඒ අග්‍ර යෞවනයට වයසක් දෙන්න බෑ. මොකද ඇස් පේන කන් ඇහෙන යමක් කරගන්න පුළුවන් 80 විතර දක්වත් යෞවනය. තථාගතයන් වහන්සේ තුන් වයස ඉක්මවා ගියා. ඒ කියන්නේ යෞවනයේ ඉක්මවා ගියා කියලා තියෙන 120 බමුණන්ට ඒ කාලේ. අවුරුදු 120ක් ගියාට පස්සේ ඇවිත් අපි ඔබ වහන්සේගේ බණ ටිකක් අහගන්න බැරි වුණා අපට ගැළපෙන බණක් කියන්න. තොප තුන් වයස ඉක්මවා ගියාය
දැන් මම කියන දේ තේරුම් ගන්න අමාරුයි පරලෝ යන්න පිනක් දහමක් කරගන්න. අර ගැඹුරු දේ තේරුම් ගන්න බැරි අයට පරලෝ යහපත් කරගන්න තමයි ඔයාට කියලා තියෙන්නේ. එතකොට මහලු ව්‍යාපට අතහරින්න වෙනවා බුදු සමයට අනුව යෞවනේ නෙවෙයි. පිළිගන්න වෙනවා කිරිසප්පය යෞවනේ නෙවෙයි. දැන් අර පුළුවන් කාලේ කියන එකනේ. ඒ කියන්නේ මම අදත් දකින්නවා අවුරුදු 65ක් 70ක් 80ක් නැත්නම් ඊට වඩා ගිය සමහර වැඩිහිටියන්ට බණ ඇහුවට තේරෙන්නේ නැහැ. අහන්න බෑ, ඇස් පෙනෙන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, වාඩි වෙලා ඉන්න බෑ, අසනීප. එතකොට දැන් මේ ධනෙ රැස් කරන්න බෑ. ඒ නිසා මම දකින්නවා බුදු සමයේ බඹස හැතරෙන්නයි ධනෙ රැස් කරන්නයි දෙකටම තියෙන්නේ යෞවනය. නව යෞවනේ, භද්‍ර යෞවනේ, අග්‍ර යෞවනේ. හැබැයි බඹසර හැසිරෙනවා කියන්නේ අවිවාහක ඉන්නව නෙවෙයි, ධනෙ රැස් කරනවා කියන්නේ සල්ලි හොයනවා නෙවෙයි. අන්න ඒ දෙක කරගන්න පුළුවන් නම් ජීවිතාගට වැඩිහිටි නිවාසක හිටියත්, දරුවෝ ගාව හිටියත්, පොල්ලත්තක හිටියත්, තව කොහේ හරි හිටියත් ඒ එන එකම දෙයක්වත් පීඩනයක් වෙන්නේ නැහැ. මොකද තමන් හිත හදාන. කොහේ හිටියත් ගන්න වෙන්නේ හුස්ම ටිකක්. කොහේ හිටියත් ගන්න වෙන්නේ ආහාර ටිකක්. කොහේ හිටියත් හම්බ වෙන්නේ ওই පහතුකම් ටික, හුස්ම ටිකනේ. හුස්ම ටික අතහරින්න සිදු වෙන වෙලාවක් එනවා. එදාට පිටිපස්සෙන් එන්නේ පශ්චාත්තාපේ. පශ්චාත්තාපේ හදාන තියනවා නම් ලෝකෙ මොනවා කරත් අපට කම්පනයක් නැත්නම් දැන් අන්න එතෙන්ට හදන්න ඕන. එක එක්කෙනාගේ ජීවිතාවසානයේ ඉරණ මොකද්ද දන්නේ නැහැ. සමහර මව්පියෝ ආදරෙන් දරුවෝ හදනවා. අන්තිමට දරුවෝ ටික ඔක්කොම ලංකාවේ නැහැ, තනියෙන් ජීවත් වෙනවා. ආදරෙන් හදනවා. ඊට ටික කන ලියලා දුන්නාන් පස්සේ ලියාගෙන එළියට දානවා. එහෙම තමයි පැත්ත පළාතට බලන්න ඉන්නේ නැහැ. නේ? මට මතකයි මේ කතාවක් කිව්ව මට මව්පිය දෙදෙනෙක්. මේ අපි දරුවෝ 3 දෙනෙක් හැදුවා. ඉගෙනුවා වෙහස මහන්සි වෙලා. හැබැයි අපි දහම් පාසල් ඇරියේ නැහැ. ඔවුන් ඔක්කොම ඉගෙනගෙන රට ගියා. ගිය දවස්වල නම් අපිට කතා බහ එහෙම කළා. දැන් නම් ඉතින් ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. අපි දෙන්නා මෙහෙ තනියෙන් ඉන්නවා, කවුරුත් කතා කරන්නෙත් නැහැ. සැප හොයානේ යනවනේ අද ගමෙන් නගරයට, නගින් රට යනවා. මේ ඉරණමට මුහුණ දෙන්න දරා ගැනීම හැරුණාම අරක නවත්තන්නද තියෙන්නේ? ඔවුන්ගේ අයිතිවාසිකම් නවත්තන්නත් අපට බෑ. අන්න එහෙම මේ ජීවිතය තුළ කිසියම් ආකාරයක ශක්තියක් ගොඩනගා ගන්න. අර කොස්වාලිහිනියට ඉතනින් එහාට යන්න බැරි නිසානේ ලත වෙන්න වෙන්නේ. තව පොකුණකට යන්න පුළුවන් නම් මාළු හම්බ වෙනවා. යන්න බෑනේ දැන්. අර වයෝවෘද්ධ භාවයේදී ඉන් එහාට කායික ශක්තියක් නැතික මේ ලත වෙන්නේ කවුද? පෘථග්ජනයා. ආර්ය භාවයට පත් වුණා නම් අර මොනවාවත් අටලෝ දහමේ ආකම්පිත බවකින් ඒ පිළිබඳ දරා ගන්න කලමනාකරණය කරගන්න පුළුවෙනි. එතකොට බඹසර කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීම ප්‍රතිඵල සෝවාන් ආදී මාර්ගඵල. ධනය කියන්නේ සද්ධා ධනය, සීල ධනය. එතකොට ඔබට මවක් පියෙක් වශයෙන්, දරුවෙක් වශයෙන් ධනය රැස් කරන්න තහනම් කරලා නැහැ. ඔබට පැවරී තිබෙනා වූ දෙපැත්තක යුතුකම් තියෙනවා. මැදිවියේ තරුණ වියේ නම් ඉන්නේ දරුවන්ගේ යුතුකම් තියෙනවා, වැඩිහිටිය මව්පියන්ගේ යුතුකම් තියෙනවා. මේ සදිසා සංග්‍රහය, මේ සදිසා ශක්තිමත් වෙන්න ඕනේ. අන්‍යෝන්‍ය යුතුකම් තුල. ඒවා යුතුකම් කිරීම මනුස්සකම ඒ වගේම පුණ්‍යක්‍රියා. නමුත් තමා ගලවා ගැනීම නෙවෙයි. තමා ගලවා ගැනීමට වෙනම මෙහෙයුමක් කරන්න වෙනවා. තමා ගලවා ගැනීමට වෙනම මෙහෙයුමක් කරන්න වෙනවා. ඒ තමා කවුද කියලා හඳුනාගෙන අර නව යෞවනයේ සිට අග්‍ර යෞවන අතරතුර කාලයේදී මොකද්ද මේ බඹසර අබ්‍රහ්මචර්ය කියලා කියන්නේ කියලා හොයන්න ඕන අපි. දැන් බ්‍රහ්මචර්යාව කියන එකේ තේරුම පිරිසුදු හැසිරීම කියන එකනේ. චර්යාව හැසිරීම බ්‍රහ්ම පිරිසුදු. මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසුදු හැසිරීම මොකද? අවිවාහක හිටීමද? එහෙම නැත්නම් පිරිසුදු ඇඳුම් ඇඳගෙන ඉන්න එකද? නෑ, ඒක සිතට සම්බන්ධ දෙයක්. සිතට සම්බන්ධ නම් සිත කෙලෙසෙන්නේ කොහොමද? අන්න ඒක බ්‍රහ්මචර්යාව නෙමෙයි, අබ්‍රහ්මචර්යාව. අබ්‍රහ්මචර්යාවෙන් වැළකිනවා කියලා තමයි අරගොල්ලෝ කියන්නේ වේරමචාරී. වේරමණී වලින්. නමුත් ඒ කතා කරන එක අර කාමයන්ට සම්බන්ධ සිද්ධියක්. මේක එහෙම නෙමෙයි. එනිසා බුදු සමයේ බඹසර හැසිරීමට නමක් තියෙන්නේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බඹසර හැසිරීම ප්‍රතිඵල මාර්ගඵල ඵල බඹසර හැසිරීමේ ප්‍රතිඵලය. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ බඹසරයේදී? කෙලස් රැස් වෙලා බෑ. කෙලස් ෂය වෙන්න ඕන. එතකොට කර්ම රැස්වීම නැත්නම් සසර ගමනට හේතු එකතු වීම අබ්‍රහ්මචර්යාවක් වශයෙන් උත් සසර ගමනට හේතු ඉවත් කර ගැනීම බ්‍රහ්මචර්යාව වශයෙන් උත් පෙන්වනවා මේකේ. අපි තව ටිකක් විස්තර කරමු. බලන්න ධනෙ බැංකුවල තියෙනවා, නිවෙස්වල තියෙනවා, තව කාරණාවල තියෙනවා. සද්ධා ධනං කියන්නේ ඇයි? බාහිර ධනයක්ද? නෑ. සද්ධා කියන පදයට තියෙන අරුත් දෙකක්. ඔය සාමාන්‍ය අම්මලා ගාව නැත්තම් දැනුත් බස් එක යනකොට බෝධියත් චෛත්‍යයක් දෙකලා නැගිටින එකක් තියෙන්නේ. පිරිහෙන සද්ධාව හෙවත් ආගම සද්ධාව. සම්ප්‍රසාදන ලක්ෂණ දැකලා පැහැදීමෙන් නැති වෙන සක්ලාව. ධර්මයේ ගැඹුරට අරන් නෙමෙයි. නමුත් සම්පක්ඛන්දන සද්ධා. අධිගම සද්ධා. බුදුදහම තේරුම් ගැනීම තුළ කාගේ හරි අතින් වැරද්දක් වුණයි කියලා Taman කලකිරෙන්නේ නැති පැහැදීම තමයි මේ සද්ධා ධනං කියලා ආර්ය ධනයක් කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් තෙරුවන් කෙරෙහි පැහැදීම කියලා කියනවා. තෙරුවන් කෙරෙහි පැහැදීම කවා බුදුන් කියන්නේ පිළිමය, ධර්මය කියන්නේ පොත, සංඝයා කියන්නේ හාමුදුරුවෝ කියන අර්ථයෙන් ගන්න එපා. එහෙමනේ අපි අරන් තියෙන්නේ. ඊට වඩා ගැඹුරුයි. තෙරුවන් කෙරෙහි පැහැදී අධිගම සද්ධාවට එනකොට, සීලයට එනකොට ඊට වඩා ගොඩක් ගැඹුරු කාරණා තියෙනවා. සීලය ගත්තාම ඔබ කල්පනා කරන ශික්ෂාපද සමාදානය. ඒක 5යි 8යි 10යි උපසපන් ආදී වශයෙන් පුද්ගලයෙක් වශයෙන් වෙන්වීම. ශික්ෂාපද සමාදානයෙන් වැරද්දකින් වෙන්වීම. ඒක සම්මත සීලය. නමුත් මේ නිවන් මාර්ගට ගත්තාම හැමෝටම තියෙන ආර්යකාන්ත සීලය කියලා එකක්. සෝවාන් සිට රහත් දක්වා රකින්න තියෙන සීලයක් තියෙනවා. ඒකට තමයි ආර්යකාන්ත. ආර්යයන් කැමති. ඒක ශික්ෂාපද නෙවෙයි. අන්න ඒ සීලය හම්බ වෙන එක තමයි සිල්වත් වෙන එක තමයි ධනය. සද්ධාව අපි බලමු. මෙහෙමයි බලන්න වෙන්නේ. සාමාන්‍යයෙන් බුදුන් කියන පදයට මේ පූර්වලමාවිය මධ්‍යස්ථානයක ඉන්න දරුවෙකුට ප්‍රතිමාව පෙන්නලා බුදුන් කියන්න පුළුවෙනි. ගැඹුරු දහමක් නොයටන අයට සිදුහත් කුමාරයාගේ නැත්තම් බුදුන් වහන්සේට පත් වුණා වූ ශරීරය ගැන පෙන්නලා බුදුන් කියන්න පුළුවෙනි. නමුත් ධර්මයේ දකීද බුදුන් දකී, බුදුන් දකීද නිවන් දකී කියන පදේ අදටත් වළංගි. එතකොට ඒ බුදුන් කවුද? සිරුර වෙන්න බෑනේ. සිරුරෙන් බුදුන් දැකීම නම් අවුරුදු 45යි වළංගු. දේවදත්තටත් බැරි වුණා, සුප්‍රබුදටත් බැරි වුණා, ඇසෙන් දැක්කා. ඇසෙන් දැක්ක බුදුන් දැකීමක් වෙන්න බෑනේ එතකොට. අන්නේ බුදුන් හඳුනාගත්තාම ඇති වෙන පැහැදීම තමයි ඔය සද්ධා කියලා කියන්නේ. එතකොට ඒක නොපිරිහෙන ධනයක් නෙපෙන්නේ. අර දැන් අර සාමාන්‍ය පුද්ගලයා පැහැදෙනවා කෙනෙකුගේ හැසිරීම වලට. පස කාලයක යාම පැහැදෙනවා. එයා හිතන විදිහට නැතුවම අර කෙලෙස් සහිත ස්වභාවය නිසානේ. නමුත් මේ පැහැදීම ඇති වුණාම කෙනෙක් හොඳ වුණාට තව කෙනෙක් අතින් වැරදක් වුණාට පුද්ගලයා කෙරෙහි ශාසනය කෙරෙහි පැහැදෙන්නේ නැහැ. වැරද්ද ඔහුගේ කෙලෙස් අතින් වෙච්ච වැරද්දක්. ඒකට කාපු මකුණ ඇරුණාම නොකාපු මකුණ වගේ කියන්න ඕනේ නැහැ කියන්නේ එයා දන්නවා. අන්න එහෙම මේක අධිගම ශ්‍රද්ධාව පැහැදීම කියන එක. එතකොට ඒ බුදුන් කවුද? ඒ බුදුන් ත්‍රිපිටකයේ පෙන්වලා තිබෙන්නේ උන්වහන්සේ 35 වෙනි වියේදී උන්වහන්සේ පත් වුණා වූ තත්ත්වය හෙවත් පංචස්කන්ධය අනාත්මය. එතෙක්කල් සිද්ධාර්ථ කුමාරයාත් පංචස්කන්ධය ආත්මය තුළ, තාවසතුමත් පංචස්කන්ධය ආත්මය තුළ. මේ සංයුත්ත නිකාය කන්දක වර්ගය තුළ පෙන්වනවා පංචස්කන්ධයේ ආත්මය තුළ මම බුදුන් කීවේ නැහැ. ස්කන්ධ පංචකයට එන දේවල් මගේ ආත්ම වශයෙන් දකින තාක්කල් මම ලෝකෙට බුද්ධත්වයට ප්‍රකට කළේ නැහැ. පංචස්කන්ධයේ අනාත්මයට පත්වනන් පස්සේ බුදුන් කීවේ. ඔබට ඔබ තුළ පංචස්කන්ධයේ තේරුම් අරගෙන ඒකේ අනාත්මය සහ ආත්මය තේරෙනවා නම් අන්න දැන් අනාත්මය තේරෙනකොට ඔබට අධිගම සද්ධාව උපදී. ශික්ෂාපද වලින් සංවර වෙන්නේ පුද්ගලයෙක්.
අරමුණක් පාසා එකතු නොවීමෙන් හදන්න පුළුවන් එකක් තියෙනවා ඒක ආර්යකාන්ත සීලය. එතකොට ඒක බුදුන්ට කියලා බුදුන් නම් තිල් රැකලා ඉවරයි. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. හැමෝටම තිබෙන්නේ මේ ආර්යකාන්ත කියන එකම සීලය. දැන් හිරියොත්ප්ප කියන්නේ මොනවද? අන්න ඔහු සසර හැදෙන බැවින් විපාක විඳින්න සිදු වෙන බැවින් චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු කරන්න ලැජ්ජා වෙනවා, බිය වෙනවා, පවට ඇති ලැජ්ජාව බිය. ආණ්ඩුවට බය නෙමෙයි, සතුන් මැරීම නෙමෙයි, සසර හේතු තබන්ට ඉදිරියට කැමති වෙන්නේ නැහැ. ඒවා විපාක තියෙන බැවින් විපාක වලට බය වෙන නිසා ඊළඟට අම්මා තාත්තා ඉස්සේ පුරුෂයා ගිහියා පැවිද්දා කියලා මේ බෙදෙන බෙදීම් වෙනුවට අපි හැමෝටම පොදු ඒකකයක් තියෙනවා. අන්නේ ඒකකය තුළ බුදුන් ධර්ම දේශනා කරලා තිබෙන්නේ. ඒ ඒකකය තුළ බුදුන් වහන්සේ ධර්ම දේශනා කළ බව තේරුම් ගත්තාම ඒකකය හැමෝම ගාව තියෙනවා. ඒකකේ වරද්දා ගන්න එක තමයි දුකට හේතුව. ඒකකය තුළ නිවැරදි වෙන්න ඕන. යන්නේ නිවැරදි කර ගන්න පුළුවන්කම බහුසුත භාවය. තෑගි දෙනවනේ අපි දරුවන්ට අහර මෙහි. ඒ ත්‍යාග කියන පදෙන් ආපු සිංහල එක යමක් දෙන එක. නමුත් ත්‍යාග කියන එකේ ගැඹුරු අර්ථය ලෝභය, දේශය, මෝහය අතහැරීම. ඒවයි තෑගි දෙන්න ඕන. ත්‍යාග කියන්නේ අතහරිනවා. ඒවනේ අතහරින්න තියෙන්නේ. ආර්ය ධනෙ තියෙන කෙනාට එක කරන්න පුළුවන්. පඤ්ඤාමේ එන්න මේක කරන්න පුළුවන් තැනකට සම්මාදිට්ඨි ප්‍රඥාව එනවා. ඒක තමයි සත්තමන් ධන. මෙන්න මේ ධනය වයසයට උපදවා ගන්න බෑ, තේරෙන්නේ නැහැ. අර 60ක් නෙමෙයි 80ක් 85ක් 90ක් වගේ ඇස්කම් පේන්නේ නැති අයට. යෞවනයෙක් මාගේ වයස මං කියන්න කැමති නැහැ. මමත් වයස කෙනෙක් නේ. නමුත් අපි තව දිනු කරන් ඉන්නේ. අර ඇස් පෙනෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, වාඩි වෙලා ඉන්න බැරි, තේරෙන්නේ නැති මට්ටම තමයි මේ අලද්දා යොබ්බනේ මේ යෞවනයෙක් මාගේ කියලා කියන්නේ. එතකොට මේ නව යෞවනේ, භද්‍ර යෞවනේ, අග්‍ර යෞවනේ ඕන එකකදී මේකට එන්න ඕන. තින්නම් අඤ්‍යතරං යාමම් පටිජග්ගයි පණ්ඩිතෝ. ජීවිතේ යාම තුනෙන් එකකදී කියන්නේ ඔය නව භද්‍ර අග්‍ර යෞවනේදී මේ බඹසර හැසිරෙන්න සහ ධනෙ උපයන්න ඕන. දැන් මොකක්ද අර සුත් බහුසුත භාවය? බහුසුත භාවයේදී අපි මෞකසින් බිහි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන කෙනෙක් වශයෙන් පේන්නේ ඇහැට. එහෙම කෙනෙක් ඉන්නේ කයේ විතරයි. සිත එහෙම තියන්න බෑ. ඒක වඳුරෙක් අත්ෙන් අත්තට පනිනවා වගේ දිවා රාත්‍රී දෙකේ එකක් ඇති වී නැති වෙනකොට තව එකක් උපදිනවා. වඳුරා පළවෙනි අත්තේ ඉන්නකොට දෙවෙනි අත්තේ නැහැ, දෙකට පැනනහම පළවෙනි එකේ නැහනේ. වගේ සිත නිරන්තරයෙන් මාරු වෙනවා. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට මාරු වෙනවා. එතකොට එතනනේ අපි ඉන්නේ. සිත ඇවිදිනවා. අර සිත හීලෑ නැහැ, හරිම මුරන්ඩුයි තැනතන ඇවිදිනවා කියන්නේ. ඒ ඇවිදිනවා කියලා කියන්නේ කාශ්මීරේ පැත්තේ. මම ඇවිදිනවා කියන්නේ ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට. ඒ සිත හට ගන්නවා, වෙනස් වෙනවා. ඇහෙන් කනට මාරු වෙනකොට ඒ හිත නැහැනේ. ඒ මාරු වෙන කාලය තුල සිත ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඔය ඔබ කනවා, බොනවා, යනවා, එනවා, සම්ඩු සරවල් වෙනවා, ඉගෙන ගන්නවා, උගන්වනවා කියන විවිධ වචනවල ඇතුළත මොකද්ද තියෙන්නේ? ඔය කාරණා ටික ආයතන 6කට ගලපන්න පුළුවන්. මිනිසු කරන සියලු වැඩ ටික සබ්බං ඕබික්කවේ දේසිස්සාමි බුදුහාමුදුරුවෝ දාරනවා. මහණනි මම ඔබට සියල්ල දේශනා කරන්නයි යන්නේ. මොකද්ද සියල්ල? මටත් හරි ඔබටත් හරි. ඇසයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි පහසයි, හිතයි අරමුණුයි. දොරවල් 6යි අරමුණු 6යි. ඊට වඩා ලොකු මොකවත් නැහැ කියලා තියෙනවා. දැන් මේ දොරවල් 6න් ගන්න අරමුණේ මොකද්ද කරන්නේ? අන්න ඒක තමයි බහුසුත භාවය. මම යනවා, මම එනවා, මම කනවා, මම බොනවා, මට තරහ එනවා කියන වචනේ වෙනුවට ඊට එහා ඇතුලින් දකින්න වෙන ආර්ය ධනයේදී. සාමාන්‍යයෙන් මම කියන කතාවක් තියෙනවා. අපට විදේශයෙන් යම් දෙයක් ගෙන්නන්න ඕන. නැත්නම් මෙහෙන් අපට යම් දෙයක් ආනයනය කරන්න ඕන. අපි කියමුකෝ ඒකක දසලක්ෂයක් නැත්නම් 20 ලක්ෂයක් හදලා තියෙනවායි කියලා ඇසුරුම්. මේ 20 ලක්ෂෙම ඇරලා පෙන්වන්න බෑනේ.
ඒකට අපි සාම්පල් පාවිච්චි කරනවා. සාම්පලයක් දෙකක් පරීක්ෂා කරලා බැලුවාම වෙනසක් නැහැ. එහෙනම් ඊටු ටිකත් ඒ වගේ කියලා නිෂ්පාදන විශ්වාසය තුළ විශ්වාසය තබලා ආනයනය කරනවා නැත්නම් අපනයනය කරනවා. අර සාම්පලයේ සියල්ල පැහැදිලි කරන එක දෙයක් නේ. ඔබට ඔබ කරන සියලුම දේවල් ස්කන්ධ පංචකේ නැමැති සාම්පලය තුළ හඳුනා ගන්න බැරිද? අන්න ඒක හඳුනා ගන්න පුළුවන් නම් බහුසුතභාවය එනවා. බැලුවම අන්තිමට මේ කියන කතාවල මේ යනවා එනවා කනවා බොනවා නිදනවා හැරෙනවා ගහ ගන්නවා බැන ගන්නවා කියන මේ තේරම වල ඇතුළත ගැඹුර තියෙන ස්කන්ධ පහක ඉපදීමක් මැරීමක් විතරයි. ඒක වරද්දා ගැනීම අබ්‍රහ්මචර්යයන්. ඒක නිවැරදි කර ගැනීම බඹසර හැසිරීම. මම ඉතින්දරේ මම දැන් එන්නේ බඹසර හැසිරෙනවා කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න. කුමක්ද ස්කන්ධ පංචකේ වරද්දා ගන්නවායි කියන්නේ? එහෙම කතාවක් ත්‍රිපිටකයේ අරුණාම ලෝකේ ආගම් පොත්පත්වල නැහැ. අපිට ඇසෙන් අරමුණක් ඉපදී ඒ අරමුණ තුළ කටයුතු කළ මිය යනවා. කනෙන් අරමුණක් ඉපදී අරමුණ තුළ කටයුතු කළ මිය යනවා. ඒවට ආයුෂ නැහැ ඉන්න. වැඩි කළා යන්න ඕන. ඒ චිත්ත න්යාමයට බුදුන් වහන්සේ වදාරන්නේ යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං හටගත්ත ගමන් මැරෙන්න ඕනේ. වරම් දීලා නැහැ ඉන්න. හටගත්ත ගමන් නැති වෙන්න ඕන සිත. ඒ හටගත්ත ගමන් නැති වෙන කාලය තුල සිදුවෙන සිද්ධිය බුදුහාමුදුරුවෝ විග්‍රහ කරනවා ඔන්න අභිධර්මයේ. හටගත්ත ගමන් මැරෙන කාලය තුල ඇස තුල කන තුල නාසය තුල සන සිද්ධියක් විග්‍රහ කරනවා බුදුහාමුදුරුවෝ. මටත් ඒක ඔබටත් ඒක බුදුන් වහන්සේටත් ඒක හැම ලෝකේ හැමෝටම ඒක. ඒක වරද්දාගත්තාම බඹසර හැසිරෙන්න බෑ බ්‍රහ්මචර්යයා. ඒක හදාගන්න එක තමයි බුදුදහමේ බඹසර හැසිරීම. ඒ වරද්දාගත් එක අපි හොයාගනිමු. ඒක ඔබ නම් කියන්නේ ඇහැට පේනකොට නායට අඳුකල වගේ කියලා. කනට ඇහෙනකොට ඒත් ඒ වගේ. නාසයට දැන්නකොටත් නාහේ අකුල ගන්නවා. පේන්න බෑ ඇහෙන්න බෑ කියලා. ඒ වගේ ඒ දකින කාරණාව තුළ ඔබ නොසන්සුන් වෙනවා කලබල වෙනවා ප්‍රතිචාර දක්වනවා. මේක කොහොමද ධර්මයේ උගන්වන්නේ? ඔය හැම එකටම ඇහැට කනට නාසයට දිවට කයට කියලා බෙදන්න නැතුව හැමෝටම පොදු ඒකකය මොකද්ද? සාම්පලය. මේකට පාදක වෙන්නේ චක්කුණා රූපං දිස්වා හිතටනම් රූපේ. සෝතේන සද්දං සුත්තා කනරම් සබ්දේ. ගානේන ගන්ධං ගායිත්වා නාසයටනම් ගඳ සුවඳ. ඒ රූපේ, ශබ්දේ, ගන්ධේ, ස්පර්ශේ, ධම්මේ කියනවා තමයි අරූප අරමුණු. රූප 6යි. අතරාලනේ නෙමෙයි අරමුණු රූප කියන්නේ. රූපෙ ඉතින් අපි හැමෝම විඳිනවා. ඇහැට හම්බ වෙන රූපය හතුරාමිතුර වශයෙන් විඳිනවා. කනට හම්බ වෙන ශබ්දය මිහිරි අමිහිරි වශයෙන් විඳිනවා. නාසයට හම්බ වෙන ගන්ධය ගඳ සුවඳ වශයෙන් විඳිනවා. කොහොම ගත්තත් විඳීමක විඳිනවා කියන්නේ ඒ අදාළ ස්වභාවය සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් විඳීම. විඳලා විතරක් බෑ. ඇහෙන් නම් රූප සංඥා වශයෙන්, කනෙන් නම් තද සංඥා වශයෙන්, හතුරාමිතුර වශයෙන්, ප්‍රියාප්‍රිය වශයෙන් හඳුනන්න වෙනවා. සංඥා. ප්‍රියාප්‍රිය වශයෙන් හඳුනන්න ගියාපම ඒකේ ඇලීමක්, ගැටීමක්. හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. තමයි චේතනා සංඛාර. ඔන්න ඇහැ තුල අරමුණක් තුල සිදුවෙන දේ රූපය වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී කළා වූ වැඩ හතර විඥාණයෙන් හතරම දැනගන්නවා. දැන් ඇහැ තුල රූප බලනවා කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක් හටගෙන නැසෙන එක. කන තුල ශබ්ද පාලනවා කියනක ශබ්ද රූපයේ මුල්කට ගත්ත වේදනා සංඥා සංකාර පහක් හටගන්න එක. නාසයේ ගන්ධය කියන්නේ ගන්ධයේ මුල්කට ගත්ත වේදනා සංඥා සංකාර පහක්. මෙසේ සිතේ ගත්තාම ලෝභ දේශ මොහි අන්තිමට මොකද්ද කරලා තියෙන්නේ? ස්කන්ධ පහක් උපදවාගෙන නැසීම පමණයි. මේක තුල මොකද්ද කරගත්ත වැරැද්ද? ඔන්න බ්‍රහ්මචර්යාව. නැත්තම් සසරට අහු වෙන හැටි, මාර බන්ධනයට අහු වෙන හැටි. පංචස්කන්ධය වරදවා ගැනීම පංච උපාදානස්කන්ධයයි. පංචස්කන්ධයට මුලාවීම පංච උපාදානස්කන්ධයයි. අන්න පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා දුන්නේ අම්මද තාත්තද බුදුරජාණන් වහන්සේද නෑ තමන්ගේ මෝඩකමක් හින්දා. කුමක්ද මේ මෝඩකම? අන්න ළමා කාලේ පටන් මේ එන දේවලුත් එක්කලා හිතට එනකොට ඕක පංචස්කන්ධ කතාවක් දන්නේ නෑ. ලෝකේ තියෙන කාරණා හම්බ වෙනකොට
ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසන්නතාවස කියලා 8කට බෙදලා 4ක් ඇලෙනවා 4ක් එපා කියනවා. ඇලීමෙන් මම බවට පත් වෙනවා, ගැටීමෙන් මම බවට පත් වෙනවා. ඔන්න බුදුදහමේ මම හැදෙන හැටි. පංචස්කන්ධයට නේ හොඳ නම් ඇලෙනවා, නරක නම් ගැටෙනවා. අන්න ඇලීම ගැටීම දෙකේදීම මම බවට පත් කිරීම මුලාවයි. ඇලීම මුලාව, ගැටීම මුලාව. ඒ නිසා මේ සමාජයේ තේරුම් ගන්නකොට බුදුදහමේ මම කියන්නේ මායන්න නෙවෙයි. කායන්න යන්නත් නෙවෙයි. ඔබ ඒ වයසේ නෙමෙයි වැඩිහිටි වයසේ ඉන්න අය ගත්තාම ඔබ ධර්මශාලාවලට ගිහින් ඉඳගෙන ඉන්න ගමන් කණුවකට හේතු වෙලා ශරීරය බෙදනවා. හිතින් බෙදන්නේ. මේ ශරීරයේ කෙස්ලොම් නේදක් තියෙනවා 32ක්. ඒ අත්තිමස්මින් කායකී සලෝමා කියලා බන්න මේ තියෙනවානේ වාක්‍යයකුත්. ඉතින් හිතින් ඉඳගෙන හිතනවා ඉන්න සිල් සමාදන් වෙලා කෙස් පැත්තකින් තිබ්බා කෙස්වල මම කියලා කෙනෙක් නැහැ. ලොම් පැත්තකින් තිබ්බා මම කියලා කෙනෙක් නැහැ. නිය ඒකෙත් 32ම බෙදාගත්තාම මම නැතුව යනවා. ඒ හින්දා මේකේ මම කියලා කෙනෙක් නැහැ කියලා ත්‍රිපිටකේ නැති මොකද්දෝ අනුවන බණක් කොහෙන්ද ඉගෙනගෙන. දැන් ඒ මම කය නේද? ඒගොල්ලෝ ඒක මම කියන්නේ කයට. නමුත් බුදුරජාණන් වහන්සේ මම කියන්නේ සක්කාය පංචස්කන්ධය මමකට ගැනීම දිට්ඨිය. ඒක කයක් තිබුණත් නැතත් තියෙනවානේ. අපාය සත්ත්වෙින්ද ඝනකයක් තියෙනවද? නමුත් ඒකේ සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. දෙවියන්ට ඝනකයක් තියෙනවද? නැහැ. ඒත් සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. බ්‍රහ්ම ලෝකේ කයක් තියෙනවද? නැහැ. ඒත් සක්කායවත් පංච උපාදානස්කන්ධය තියෙනවා. ඒ පංච උපාදානස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේ මමකට ගැනීමට. අපාය මොකද්ද මම? පව. දිව්‍ය ලෝකේ මොකද්ද මම? පින. බඹලෝ මොකද්ද මම? ධානය. මම හැදෙන්නේ එන අරමුණට අල්ලා ගැනීමෙන්, ඇලීමෙන් ගැටීමෙන්. මෙහෙදි පව්පින් ලෝභ දේශ මොහ ඕන එකක්. අන්න මේකට බුදුදහමේ පෙන්නනවා ළමා කාලේ පහු වෙනකොට මේ එන දේවලුත් එක්ක අපි එකතු වෙනවා. ඒ එකතු වෙනවට කියනවා මඤ්ඤමානේහවත් මමත්වෙන් ගැනීම. මමත්වෙන් ගත්තාම අපි නිදහස සීමා වෙනවා. අර ස්කන්ධ පහ හටගෙන නැසෙන්න පුළුවන් හැකියාව නැසෙනවා තමයි. නමුත් නැසෙන්නේ අනාගතයක් තියා. මේ අනාගතයක් තියෙන එකට ඊට පස්සේ කියනවා පව් සිද්ධ වෙනවා, පින් සිද්ධ වෙනවා, ධාන කුසල් සිද්ධ වෙනවා. යම් අරමුණක් රස විඳින්නට යාමේදී පව් සිද්ධ වෙනවා නම්, පින් සිද්ධ වෙනවා නම්, ධාන කුසල් සිද්ධ වෙනවා නම් ඒ අබ්‍රහ්මචර්යාවයි. දැන් මේකෙන් වලකින්නනේ බවසර හැදෙන්න ඕන. බලන්න බුදුවරුන්ගේ දේශනාවල කොච්චර ලස්සන දේවල්ද තියෙන්නේ කියලා. ඒ නිසා නොතේරෙනවා නම් සිංහලට පරිවර්තනය කරලා මේක පවුන් දෙකට සීමා කරලා දහම් මග වහන්න නැතුව ඉන්න එක හොඳයි ඒවා කරන අය. පුළුවන් කෙනෙක්වත් මතු කරලා දෙවිනේ. දැන් අරක අබ්‍රහ්මචර්යා කියන්නේ අපිරිසුදු හැතරීමක් නේ, පිරිසුදු හැතරීමක් නැහැ. දැන් මේක කොහොමද බුදුන් වහන්සේ වදාරන්නේ? ස උපාදානස්ස කොහ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. ඔබ ස්කන්ධ පංචකේ උපාදාන සහිත වුණොත් ඔබට උත්පත්ති පැන වෙනවා. උත්පත්ති පැන වෙන්නේ ඇයි? සසරට හේතු ඉතුරු වෙන නිසා. පවෙන් උත්පත්ති පැන වේව පාය පැත්තට, පිනින් උත්පත්ති පැන වේ මිනිස් බඹ ලෝකෙ, දිව්‍ය ලෝකෙ, මනුස්ස ලෝකෙ පැත්තට, ධානයෙන් උත්පත්ති පැන වේ බඹ ලෝක පැත්තට. කුමක් නිසාද? උපාදාන සහිත වීමෙන්. උපාදාන සහිත වීම අබ්‍රහ්මචර්යාවයි. උපාදාන රහිත වීම බඹසර. අන්න උපාදාන රහිත වීම සඳහා පුළුවන් කාලේ මේ උපාදානෙන් මිදෙන මග ගන්න එකට කියනවා බඹසර හැතිරෙනවායි කියලා. මේකට මේ සිවුරම අත්‍යවශ්‍යනේ. අපි මේකට ආපු නිසා, තේරෙන නිසා ඉන්න. ඔබට මේ ජීවිතයේ සැනසීම ඕන නම් ඔබේ යුතුයකම් අතහැරලා කැලේට යන්න කියලා කියන්නේ නැහැ. එහෙම කැලේට ගිය අය සඳහා, භික්ෂුන් සඳහා දෙසූ දහමක් නෙමෙයි මේක. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව තේරෙන අය සඳහා දෙසූ බණක්. තේරෙන අය සඳහා. ලබාගත් ජීවිතයේදීම අනිකුත් යුතුයකම් ඉටු කරමින් මේක චිත්ත පාරිශුද්ධිය සඳහා යන ගමනක්. චිත්ත සංකලේශා භික්ඛවේ සත්තා සංකලිස්සන්නේ. සංකලිස්සන්ති. සිත කෙලසීමෙන් සත්‍ය අදුකටපත් වේ. ඒ සිත කෙලසෙන එක තමයි අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. දැන් කෙලසුනා වගේම ආපහු අයින් කරගන්න පුළුවන්. අන්න අයින් කර ගැනීම සඳහා හැසිරෙන එක බඹසර හැසිරීම. ඕකේ
මන් දකින්නේ තරුණ වයසෙන් පටන් ගන්න තරමට ලේසි. මොකද අයින් කරන්න තියෙන සංඛ්‍යාව අඩුයි. මහලු වයසට පත් වෙන්න අයින් කරන්න තියෙන සංඛ්‍යාව වැඩි, එකතු කරගන්න සංඛ්‍යාව වැඩි. එතකොට මේ හැම එකක්ම ආපහු හදන්න වෙනවනේ. ඒකට හරි අමාරුයි. ඒ නිසා මම දකින්නේ ජීවත් වෙලා ඉවරලා බුදු සාසනයට යන බුදුදහමක් නෙවෙයි. ඔබ උපන් සමාජයේ, මා උපන් සමාජයේ දැනටත් ජීවත් වෙලා ඉවරලා අච්චිලා සීලා බණමනුවට ගිහින් ඉඳගෙන ඉන්නවා සිල් සමාදන් වෙන්න. දැන් බණ හොයන්න ගිහින් අර. එතෙක් ඔය ගැන බැලුවේ නැහැ. සාමාන්‍ය පරම්පරාවෙන් බෞද්ධකමක් ගත කළා යරුණාම. දැන් ඔවුන් දුකට හේතු ගොඩාක් රැස් කරගෙන ඉන්නේ. දැන් අර ගෙදර කරදර නිසා ගිහින් පොයට කරන්නේ ඇස් දෙක පියාන්න නැත්නම් බෝධිය දිහා බලන නිශ්ශබ්ද ඉන්න එක. මොකද කෑම හම්බ වෙනවා, කරදර හිතට එන්නේ නැහැ. කරදර හිතෙන් නැත්te ගැටෙන්නේ නැති නිසා. ගෙදර එනකොටම කරදර එනවා ආපහු. අර මග ඇරලා ගියා යරුණාම මිදෙන්න දන්නේ නැහනේ. එහෙනම් කරදර ලෝකේ නැහැ. තමන්ගේ හිත ඇතුලේ තියෙන්නේ. වා තියනවා නම් ගැටෙනකොට එනවා. වන්දනා ගමනකින්, රටහැර යාමකින්, සිල් සමාදන් වීමකින් දවසට මග අරිනවා යරුණාම වතියානෝ ඉන්නේ. ඔක ඉතින් මම මෙහෙම කිව්වොත් hina වෙන්න එපා. අපි කියමුකෝ ආච්චම්මා මාගල අස්සේ සල්ලි ටික තියලා පොල් කට්ටකින් වහලා සිල් සමාදන් වෙන්න වෙනවා. දන්නේ නැහැ කවුරු. ඒ වුණාට ආච්චම්මා එන ගමන් බලලා එනවා පොලොස් පකුරක් හැදිලා තියෙනවා ගේට්ටුවේ එහා පැත්තේ ගහේ. දැන් ඉතින් ඕවා මතක් වෙන්නේ පන්සලේ මල් පහන් පූජා කරනවා, වන්දනා කරනවා, බණ අහනවා. හවස හරි උදේ හරි ගෙදර යනවා. ඉතින් බලපුවා පොලොස් පකුර කඩාන ගිහින්. දැන් එතන ඉඳලා මායම් වෙන්න පටන් ගන්නෙ. යදින්න පටන් ගන්නෙ කඩාන ගිය කෙනාට කියලා. ඇතුළට ගිහින් බලම සල්ලි ටික නැත්නම් කවුද මේක ගත්තේ කියලා. ඒ කොහෙ තිබිලා දාවේ? ඒ ඇතුලේ තිබිලා නිසා නෙමෙයි දෙක එන්නේ. දෙයක් වෙලා ඉවර නම් ඊට පස්සේ කෑ ගහන එකේ තේරුමක් නැහැ. පණ දෙන්න බෑනේ මැරුණා නම්. පොලොස් ගෙඩිය කඩාන ගියා හයි කරන්න දායපහුව. නමුත් දරා ගන්න ශක්තියක් නැහැ. තමන්ගේ ඇතුළ තියෙනවා නම් එනවා. අන්න ඒක තමයි අබ්‍රහ්මචර්යාව විපාක. නැවත නැවත මතක් වෙන මොහොතක් පාසා තමන්ට වද දෙනවා. මේ ටික තියෙනතුරු වද දෙනවා. මේ ටික කොහොමද ඉවත් කරන්න හිතෙන්? ඒක තමයි බඹතර හැදිරෙනවා කියන්නේ. මේ ටික ඉවත් කිරීම සඳහා හැදිරීම. දැන් කොහොමද කරන්න ඕනේ එහෙමනම්? අන්න සම්මා වායාමයේ හොයාගත්ත හැකි අපට. ඒක තියෙනවා කාරණාව. ළමා කාලේ ඉඳලා ලෝභ මූල්‍ය, දේශ මූල්‍ය, මෝහ මූල්‍ය බලවත් කරමින් සිත ඇතුලෙන් තියපුවට කියනවා උපන්න කුසල්. විසාකාවට වදාරනවා ඇලෙන ගැටෙන කරුණු 100ක් තියෙනවා නම් දුක් 100යි. ඒ කියන්නේ චිත්තාභ්‍යන්තරයේ 100ක් තියෙනවා එන්න. අවදි වූ තැන් පටන් ඇහැට කනට නාසයට ගැටෙන කාරණාවදී අටලෝ දහමට අදාළ දේවල් ඇවිදින් අපිට වද දෙනවා. දැන් බාහිර කාරණා වද දෙනවද? බාහිර කාරණා හේතුවෙන් චිත්තාභ්‍යන්තරයේ තිබෙන වදේ අපට ඇවිදින් වද දෙනවද? මේ විඳින්නේ හදාගත්ත දුකක්ද ලෝකේ තියෙන දුකක්ද කියලා තේරුම් ගන්න. දුක සාදා සමාන නැහැ. දුක තමන් හදාගත්ත දෙයක්. බාහිර සිද්ධියේදී ඒක මතුවෙනවා. අන්න බුදුවරු ඔය ඇතුළත කොටස අයින් කරගත්තාම බාහිර සිද්ධි ඔක්කොම තියෙනවා. යුද්ධයක් තියෙනවා, ගම් වතුරක් තියෙනවා, අටලෝ දහමේ කම්පාවක් තියෙනවා. දාන්නේ නැති එකක් තියෙනවා. නමුත් ඇතුළතින් ඒ සම්බන්ධයෙන් ගැටෙන්න විඳවන්න කෙනෙක් නැහැ. විඳවීම නැහැ. ඔන්න ඔතෙන්ද හිත හදන්න ඕන. ඒකයි සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුසා. පුට්ටස්ස ලෝක ධම්මේහි. අටලෝ දහම වට තර්ජනය කරනවා පුට්ටස්ස. චිත්තං යස්ස නකම්පති. ඒ වුණාට බ්‍රහ්මචාර හැතරලා වුණා නම් ඔබට ඔය වර්තමානයේ පෙට්‍රල් පෝලිමක, ඩීසල් පෝලිමක, ගෑස් පෝලිමක සිදු වුණා වූ කපා කොටා ගැනීම, මරා ගැනීම ඒ අර ඇතුළත කොටස ඇවිදින්නේ. ඒවා වෙන්නේ නැහැ. එනිසා අපිට අපි තුල හංගවා ගත්තා වූ දුර්වලකමක් එළියට ඇවිදින් අපට වද දෙනවා. අපි අමාරුවේ දානවා. මේ අමාරුවේ දැමීම, හිරේ විලංගුවේ වැටීම, මේ පරලෝ යාම, අපාය යාම, එල්ලුම්ගස් යාම නොයෙක් පැතිවලට අතපාහිමීම, සදාකාලික අබ්බගාතයක් වීම. කවුද මේ මකලේ? නීතිය දකි ඔබ දකි පුද්ගලයෝ කලයි කියලා. බුදු සමය දකිනවා මේ ඔක්කොම කරන්නේ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මේ තුන් දෙනා බලවත් කර ගැනීම අබ්‍රහ්මචර්යාවයි. මේ තුන් දෙනා සිතින් ඉවත් කිරීම බවතර හැසිරීමයි. ඇයි ලෝභක්කය, දේශක්කය, මෝහක්කය, නිබ්බානං කියලා නැද්ද? ලෝභ දේශ මොහය කරගන්න තියෙන හාමුදුරන්ට විතරද? නෑ, පුළුවන් ඕන කෙනෙකුට. ජීවිතේ විඳින්න ඕන නම්. අන්න මේක දන්නේ නැති නිසා අපි මේකට එනකොට එකතු වෙනවා.
ළමා කාලේ පටන් යමක් ආපුවම එකට එකතු වෙනවා. එකතු වෙනවා කියන්නේ එයාට ආහාර සපයනවා. ගැහුවොත් ගැහුවා, බැන්නොත් බැන්නා, එනුම් පදයක් කිව්වා. ඔබ නම් කියන්නේ ඇක්ෂන් and රියැක්ෂන් කියලා. ඒ තමයි මමත්වයේ ක්‍රියාව. ඒ තමයි මම කොට ගැනීම. මගේ ආත්ම කියන්නේ ඒකට. දැන් තරහෙන් කටයුතු කරනවා නම් තරහ ආත්ම වෙලා. වෛරයෙන් කටයුතු කරනවා වෛරය ආත්ම වෙලා. පරිගැනීමෙන් කටයුතු කරනවා පරිගැනීම ආත්ම වෙලා. ආත්ම කියන්නේ ජීවිතේට නෙමෙයි. අර නිහඬව ඉන්න හිතෙන්නේ නැතුව අනිත් පුද්ගලයාට හිදෝලා ජය ගන්න යන එක. මගේ ආත්ම. මොකද්ද? ද්වේෂයේදී ද්වේෂය මගේ, ද්වේෂය මගේ ආත්ම. ලෝභයේදී ලෝභය මගේ ආත්ම. ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාව මගේ ආත්ම. ඒතං කියන්නේ ආපු එකට එයට ඒ මොහොතේ. ඒතං ඒ මගේ. ඒතෝහං අස්මින් ඒ මගේ. ඒසෝ මේ අත්තා ඒ මගේ ආත්මය. ඒ කියන්නේ එතකොට ලෝභයනේ. ලෝභයනේ මම වෙලා තියෙන්නේ. දැන් මම විසින් මිනිසාට දුක් ගෙනත් දෙනවා. මායන්න නෙමේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැමැති මම විසින් මිනිසාට දුක් ගෙනත් දෙනවා. අබ්‍රහ්මචර්යාව. බුදුරජාණන් වහන්සේ ඔබ ඉතුරු කරලා මම මරන්න බණ උගා කියලා දෙනවා. අර මඤ්ඤමානය වෙනකොට අමඤ්ඤමානයට යන පාර. දැන් මෙන්න මේ එකතු වෙමින් බලවත් කරන එකට අනුසෝතගාමී ප්‍රතිපදාව පෘථග්ජන භාවය කියලා කියනවා. මෙන්න මේ එකතු වෙන මොහොතට ඒකට එකතු නොවෙන්න දියුණු කරන සිහියක් තුළින් අනාගතයක් හදන්න නැති වෙන්න මේක ඇවිදින් යන්න අරිනවට. එන්න ඕන තියපු දේවල් ඔක්කොම. වෙන යන්න දිහක් නැහැ. දැන් තරහ වුණාම තියෙන නිසානේ ආ එන්නේ. අනේ වගේ මේක මම දකින්නේ අප විසින් චිත්තාභ්‍යන්තරයේ සංගවාගත්ත අපට එරෙහි ගරිල්ලා හමුදාවක් විදිහට. ගරිල්ලා හමුදාව ඉන්න තැන හොයන්න බෑ. කැලේට වෙඩි තිබ්බට වදින්නේ නැහැ. මොකද කාණු අස්සේ හරි බංකර් අස්සේ හරි ඉන්නේ. නමුත් ගරිල්ලෝ ඉන්න නිසා තමයි ඇවිදින් පහර දෙන්නේ ඉදිරි ආර්ශකවල අලුදුර වෙනකොට. ආවෙලාවට නේද අල්ලගන්න ඕන. ඉන්න තැන හොයන්න බෑ, ඉන්න තැන දැනගන්න ඕන. ඉන්න නිසා ආවෙලාවට අල්ලගන්න වෙනවා. අනවගේ ලෝභ මූල්‍ය, දේශ මූල්‍ය, මොහ මූල්‍ය තියෙන තැන හොයන්න බෑ. නමුත් uppannam කාම විතක්කං ලෝභය ඉපදුනා. uppannam ව්‍යාපාද විතක්කං ද්වේෂය ඉපදුනා. uppannam විහිංසා විතක්කං ඉපදුනා. උපන් වෙලාවිදි දැනගන්න ඕනේ තියෙන නිසායි උපදින්නේ. තිබ්බේ අපි. අන්නේ තියෙනවට අබ්‍රහ්මචර්යාව කියලා කියනවා. දැන් ආපුවාම එකතු නොවි අයින් කරනවට බඹසර හැතිරෙනවායි කියලා කියනවා. මීට වඩා දෙයක් කරන්න නෑ ඔකේ බුදුදහමේ අන්තිමට. ඔය මොන සූත්‍රයෙන් ගත්තත් අන්තිමට පෙන්වන්නේ ඕක. උපන්න කුසල් දුරු කිරීමට. අර ලෝභ දේශ මොහ ආවහම එකතු නොවීමෙන් දුරු වෙනවා. එකතු වුණොත් වර්තමානයේ හරහා අනාගතයට හැදෙනවා. ඒක තමයි මිනිස්සු කරන්නේ. ඒක තමයි පමාද විහාරිත්වය කියලා කියන්නේ. පමාදය. බඹතර හැදිරෙන්නේ නැහැ. අන්න බුදුදහමෙන් මේක පෙන්වා දුන්නාම පුද්ගලයාට ඔහු පටිසෝතගාමියෙක් වෙනවා කියලා කියන්නේ එකතු කරනවා වෙනුවට මේ ටික අස් කරනවා. අස් කරන්න වෙනම වෙලාවක් දෙන්නේ නැහැ. රැස් කරන්නත් අවදි වූ තැන් පටන් මේ දක්වා දිවා රාත්‍රී දෙකේ සිදු වුණා නම් නින්දහැරන විට අස් කරන්නත් හැම ඉරියව්වම අලංගුයි. වර්තමානයේ. එනිසායි මම ඔය වෙනම ලෑස්ති කරගත්ත වෙලාවක් ඉරියව්වකට කැමති නැත්තේ, එකතු වෙන්නේ නැත්තේ. ත්‍රිපිටකේ එහෙම එකක් නැහැ. වෙනම පොයේ දවසක් හරි දින 14ක් හරි 7ක් හරි කොයි වෙලාවෙ උපදීද දන්නේ නැහැ. අදාළ කරුණු වලට අනුව තමන්ගේ හංගගත්ත පැත්ත අදාළ හේතු යෙදෙනකොට උපදිනවා. තැබුවෙත් ඒ වගේ වර්තමාන මොහොතේ මුලා වෙලා හදන්නත් ඕන ආපු වෙලාවට දැකලා. හොඳයි තරහ ආ වෙලාවට ගහගන්න බැනගන්න කපා ගන්න කොටා ගන්න ප්ලෑන් ගැහුවොත් අබ්‍රහ්මචර්යා. අවේරෙනිච සම්මන්ති අක්කෝදේන ජිනේ කෝදං. ක්‍රෝධය ජය ගන්න ඕන කෝධ නොකිරීමෙන්, වෛර නොකිරීමෙන් සංසිඳනවා කියන එක මේක ආ වෙලාවට එකතු නුනොත් කායට වචන දුන්නොත් එයා යන්න ඕන නේද? ඔය සමහර අය කියන්නේ හිතට ආවම යම් දේවල් මම මොකද කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න කියලා. ඒ කියන්නේ කියලා හිතට ආවා ඒක. නමුත් තමන්ගේ ප්‍රභුත්වය ඉන්න දරුවෝ ටික බලලා කායට වචනට දුන්නේ නැහැ. කැඩුවා නේද අතනින්? ඒ බණ දැනගෙන කැඩුවා නෙමෙයි. නමුත් හිතට ආවා එකතු වුණේ නැහැ. මේ මෙතන තියෙනවනේ හිදසක්. එන්න පුළුවනි. එකතු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේද? එකතු වෙන බලය නේද බලවත් උනේ. ඔබ හැම එකක් පාසාම එකතු වුණා දවල් රෑ දෙකේ. ඒ නිසා කාමාංග වැඩුවා. දැන් එකතු නොවීම වඩන්න බොජ්ජංග වඩනවා කියන්නේ ඒකටනේ. මේක අය ප්‍රතිපදාව අරක වැය ප්‍රතිපදාව ෂේ. ඔන්න ඔය එකතු වීමෙන් සතර හැදෙනවා කියන එක තේරුම් ගත්තාම
එකතු නොවීමෙන් මිදෙන්න පුළුවන් කියන තේරුම් ගත්තාම එකතු වෙන එකට තමයි මගේ මම මගේ ආත්මයවත් නිත්‍ය සුඛාත්ම කියන්නේ. ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී, ඊර්ෂ්‍යාවේදී, ක්‍රෝධයේදී, පවේදී, පිනේදී, ධානයේදී ඕන එකක. කවදාවත් කවුරුත් මේකට ඒතම් මම ඒතුහමස්මින් යසෝමේ අත්තා කියලා නෑ. එකතු වෙනවට බුදුන් වහන්සේ දීපු නම එය මගේ වුණා, මම මගේ වුණා, මගේ ආත්ම වුණා. එහෙනම් අබ්‍රහ්මචාරියාවේ හැසිරුණා, සතරට බැඳුණා. දැන් නේතං මම නේතුහමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං බුදුහාමුදුරුවෝ දාරනවා. උපන්නං කාම විතක්කං, උපන්නං ව්‍යාපාද විතක්කං, උපන්නං හිංසා විතක්කං. හටගත් එකේදී දැන් තේරෙනවද ඔබට එකතු වෙන්න සිහිය ඕන නැහැ. ගහගන්න, මරාගන්න, කපාගන්න, කොටාගන්න, එල්ලුම් ගස් යන්න සිහියක් ඕනේ. ඕනේ මෝඩයෙකුට පුළුවන්. ඔය සුනකයොත් කාගන්නේ ප්‍රශ්නෙකට. නමුත් එකතු නොවෙන්න හොඳ සිහියක් ඕනනේ. ඒක තුල සසර හැදෙන හැටි, අපායන්ට සිදුවෙන හැටි, ගැලවෙන්න බැරි හැටි තේරුම් ගත්තාම ඒකේ ප්‍රමාදය දැක්කහම ඔන්න සතිය වැඩෙන්න ඕන එකතු නොවෙන්න. බුදුදහමේ සතියට මුල් තැන කියන්නේ ඔන්න ඕකයි. සිහියට. එතෙන්න සිහිය ඇවිදින් මේ වැඩේ වළක්වන්න ඕන. දැන් එයාට එන්න පුළුවන් ඇතුලෙන්. නමුත් වර්තමානයේ එකතු වෙන්න ඉඩ නැහැ. පිටපාරෙන් යන්න ඕන. ආවා සිතේ තියෙන න්‍යායක් තියෙනවා. බුදුහාමුදුරුවෝ අදාරලා තිබෙන. ඒක බුදුහාමුදුරුවෝ අදාළට බුදුහාමුදුරන්ගේ නිස්පාදනයක් නෙමෙයි. සිතේ න්‍යායක් ඒක. හටගත්ත ගමන් නැතෙන්න ඕන. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා නැහැ. සිතට ඊට වඩා ආයුෂ දීලා නැහැ. කායට අවුරුදු 60ක් 70ක් දීලා තියෙන්න පුළුවන් වෙනස් වෙන එක තුළ හරි. සිතට නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යං ඒවං ලහු පරිවත්තං ඇති දං චිත්තම්. මහන්නේ මම මගේ බුදු වැසින්වත් දකින්නේ නැහැ. හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම්. හොඳයි කාම විතරකේ හටගත්තා. එකතු උනේ නැත්තම් නැසෙන්නේ නැද්ද? එකතු වෙලා නේද සසර හදන්නේ අබ්‍රහ්මචර්යාව හැදෙන්නේ. එකතු උනේ නැත්නම් යන්න ඕන නේද එයා? හොඳයි ඔබ කවදා හරි ඉගෙන ගන්න මේ එකතු වීමට තමයි මගේ මම මගේ ආත්මවත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නවයි කියන්නේ. මේ ලෝකේ කවුරුත් මේක මගේ මේක මම මේක ආත්ම කියලා වචනින් කියලා ගත්තේ නැහනේ. එකතු වෙනවට නමක්. එකතු නොවනවට තමයි කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්ච කරෙය්‍යාති. එකතු නොවනවට එකතු නොවුනහම අනාගතයක් නොහදා අවසන් වෙනවට අනිත්‍ය කියනවා. දැන් මොනවද අනිත්‍ය? කෙස්ද, ලොම්ද, මල්ද, නියද, දත්ද? නැත්නම් ලෝභයේ, දේශේ, මෝහයේද? අන්න බුදුදහමේ ලෝභයේ, දේශේ, මෝහය අනිත්‍ය බලන්න දේශනා කළා. අපේ බෞද්ධයෝ මොනවද අනිත්‍ය බලන්නේ කියලා ඕගොල්ලෝ කල්පනා කරන්න ඉතින්. අන්නේ වැරදි තැන ඉඳගෙන අපි මේ ඉන්නේ. අදාළ තැනට එන්න බැරි වුණා. මේ නිවැරදි තැනට එන එක ගම්බීරේසු ටානාටාස පඤ්ඤා චක්කුම් කමති. ගැඹුරු තැනකේ ප්‍රඥාස. ඒ නිසාමයි මේ ගාතාවත් තුලවත් මම කරුණු පැහැදිලි කරන්නේ. දැන් මේ ගාතාව බුදුන් වහන්සේ වදාරන්නේ වැරදි පුද්ගලයා තමයි. මත්සෙන් නැති විලේ දැන් අර වැඩේ කරගන්න බැරි වෙලා ලත වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔබට තිබෙනවා නම් මේ බබසර හැතිරලා තිබෙනවා නම් මේ විලේ වයසට ගියයි කියලා නෑ. එනේන හැම එකක් තුළම අතෑරලා නම් තියෙන්නේ. ඊට පස්සේ ලාභය අලාභය මොනවා ආවත් දැන් ඔය අද මෙතන ප්‍රශ්නයක් ඇති වුණේ පුංචි අපිට. අපි hina වෙන එක නැවැත්තුවේ නෑනේ. කාටවත් සැර දැම්මෙත් නෑනේ. ඒක දෝෂයක්, මුද්‍රණ දෝෂයක් වගේ පොඩි. ඉතින් ඒක අතහැරලා විසඳුමක් හදා ගන්න වැරුණාම ඩීසල් පොලිමේ අවුල මෙතන තියාගන්න ඕන නෑනේ. ඒකනේ මනුස්සකම කියලා කියන්නේ. ඒ නිසා ඒ දුර්වලකම් හංගලා තියන්න බෑ. අදාළ තැන මතුවෙනවා. ඔබ ගුරුවරයෙක්ද? ඔබ ගොවියෙක්ද? ඔබ රියදුරෙක්ද? අදාළ ශේස්ත්‍රයේදී ඔබේ දුර්වලකම මතුවලා ඔබට ගහනවා. හිටියොත් සිත ඇතුලේ හිටියොත් ඔබට ගහනවා කො වෙලාවෙ හරි. ගහනවා විතරක් නෙමෙයි මරනවා, හිරෙත් දානවා. අන්න එයා මරා ගන්න ඊට ඉස්සරලා. එතකොට තමයි අර පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං අස්සන කම්පති. ලෝක ධර්මයේ ලෝකෙතේ අපිට සිත කම්පා වෙන්නේ නැහැ කියන්නේ අතුලෙන් එන්න දෙයක් නැහැ. අන්න කතං කරණීයන් කියන්නේ ඒකයි. කළතු සියල්ල අවසానයි. යාලට තේරෙනවා. ඇයි? එන්න නැහැ, හිත හදලා ඉවරයි. වසිතම් බ්‍රහ්මචාරියම් බමසර වස නිමාවිය සෝවාන්තිර රහත් දක්වා බමසර වස හැසිරෙන්න තියෙන්නේ. එතකොට ඔය ටික ඉවර වෙනවා. එහෙම බුදුවරු අදාළ ධර්මයේ මිනිසාගේ ජීවිතයට සක්‍රිය කරන්න ඕන. මේ පිළිබඳ අවබෝධයකින් තොරව ඔබට සම්මත මට්ටමේ ඉඳගෙන පූජනීය ස්ථානයක්, සමිතියක්, තවත් යම් දෙයක් මුල් කරගෙන සුබ සාධන කටයුතු වල ඉදී හැකියි. ඒවා සමාජයට ඕන. නමුත් ඒවා පුණ්‍ය ක්‍රියා.
අර ඒ පුණ්‍යක්‍රියා තුළ මමත්වයෙන් ගැනීම කියන මෝඩකම ඒකේ තියෙනවා. බඹසර හැතරීම ඒකේ නැහැ. ඒ නිසා පෘථග්ජන පුද්ගලයා පංචස්කන්ධයේ ආත්මය තුළ පව් කරනවා. පෘථග්ජන පුද්ගලයා පංචස්කන්ධයේ ආත්මය තුළ පින් රැස් කරනවා. පෘථග්ජන පුද්ගලයා පංචස්කන්ධයේ ආත්මය තුළ ධාන කුසල් රැස් කරනවා. පංචස්කන්ධයේ ආත්මය තුළ අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ හදලා දෙනවා භවගාමි. බඹසර නෑ ඒකේ. මේ තුනටම යන්න තියෙන පාරවල් අයින් කරන්න හැදෙන එකට බඹසර කියලා කියනවා. පංචස්කන්ධය අනාත්මය. අන්න දැන් අවුරුදු 15 දී 20 දී 25 දී තේරුම් ගත්තා නම් එතනින් එහාට ඔහු අබ්‍රහ්මචර්යාව අයින් කරනවා. අර සතර මගේ ආත්මකට කරන ලෝභයට දේශයට මට රැවටෙන එකට අබ්‍රහ්මචර්යාව. දැන් බඹසර හැතිරෙන්න පටන් ගන්නවා. දැන් ඔහු යන්නේ රැස් කරන පාල නෙමෙයි අස් කරන පාලේ. අන්න ඡාග කියන්නේ ඒකයි දැන්. ඡාග දනන් වලින් මම පෙන්නුවේ අතහරිනවා. අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි ඉඩ කඩන් නෙමෙයි රස්සාව නෙමෙයි සල්ලි නෙමෙයි කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. අතහරින්න ධනවත් වෙනවා. බලන්න මේ ගාථාවල කොච්චර ලස්සන අර්ථයක් තියෙනවද කියලා. ඒ නිසා බුදුන් වහන්සේ වදාරන්නේ අචරිත්වා බ්‍රහ්මචර්යයන්. ඒ වරද්ද කරගත්ත කෙනෙක් සම්බන්ධයෙන්. ගාථාවෙන් එන්න ඕන චරිත්වා. බඹසර හැසිරි. අලද්දාය ඔබ්බනේ දනන් නෙමෙයි ලද්දාය ඔබ්බනේ දන. යවුනේ දන ලැබුවොත් එහෙනම් ජීවිත අවසානයේ කොස්වාලිහිනියට වෙන වැඩේ වෙන්නේ නැහනේ. මාළු නෑ වෙන විලකට යන්න පණ නෑ. දැන් තැවෙනව ඇරුණාම මැරෙනකල් වෙන එකක් නෑ. ඒ වගේ බඹසර හැදෙරෙන්න නැත්නම් වෙන හම්බ කරගන්න සල්ලිත් නෑ, වෙන හැකට හයියකුත් නෑ, සිත හදා ගන්න බනකුත් නෑ. පශ්චාත්තාපයෙන් මේ යන්න සිද්ධ වෙනවා. මේ ඉරණම බොහෝ අහිංසක අම්මල තාත්තලාට උරුමයි. මම කියන්නේ තරුණ පරපුරේ අය දරුව මෙතෙන්ට යවන්න එපා. ඕන දෙයක් වුණ හැකි ලෝකේ අන්තිමට. නමුත් ඒකට හිත හදා ගන්න පුළුවන් නම් පොල්ලත්තක හිටියත් ඔහුට ඒකේ වේදනාව දරුව මට සැලකුවේ නෑ නේද කියන පශ්චාත්තාපය එන්නේ නෑ. ඉන්න වෙන තැන පොල්ලත්තක්ද වැටිරි නිවාසයක්ද විතරද ඒක කොතනද කියන්න දන්නේ නෑ. සැප දුක් ඕන තැනක. නමුත් ඒවා නිසා අපිට මම මෙහෙමයි හරිහම්බ කරේ දරුව මෙහෙමයි මට සලකන්න ඕන කියලා බලාපොරොත්තුක හිටියානම් ඒක නොවෙනකොට දැන් අර කීන මච්චේව පල්ලලේ මාළු නැති විලේ ඉන්න කවුසහලේනියට වගේ තැවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අදාරනවා යෞවනයේදීම බඹසර හැසිරෙන්න ධනෙ රැස් කරන්න. යෞවනයේ නව යෞවනයේ භද්‍ර යෞවනයේ අග්‍ර යෞවනයේ බඹසර හැසිරීම මම වගේ මගේ ආත්මකට නොගෙනමින් ක්ලේශයන් අතහරින එක. ධනෙ සද්දා සීල හිරියොත්ප්පි ආර්ය ධනෙ. ඔන්න බුදුදහමේ ගාථාවල තියෙන අර්ථය. ඒකෙත් දෙනවා ලස්සන දෙයක්. යස්ස ඒතේ ධනා අත්ති ඉත්වා පුරිසස්සවා. ගාථාව එහෙමයි තියෙන්නේ. සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියන් ධනං සුත ධනංච තාගෝච පඤ්ඤාමේ සත්තනං ධනං. ඔය ධන හත. යස්ස යමෙකුට ඒතේ මේ ධනෙ තිබේ නම් ඉත්වා පුරිසස්සවා. අන්න ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ගිහි පැවිදි කියලා නෑනේ. යමෙකුට මේ ධනෙ තිබෙනවා නම් ඔහු කවදාවත් මුලා වෙන්නේ නැහැ. ඔහු සංසාරේ මුලා වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. යස්සේ තනාවත්ති ඉත්වා පුරිසස්සවා. අනේ නිසා බුදුදහමේ ඔය ඕනෑම ගාතාවක් තුළ පෙන්වන්නේ ඕක තමයි. ඉතින් මේක පළවෙනි වතාවට ධර්ම ශ්‍රවණය කළා නම් තේරෙන්නේ නැහැ. නමුත් ධර්ම දේශනා 10ක් 15ක් 20ක් 30ක් අහනකොට මේ එදිනෙදා කරන කටයුතු වලට අමතරව බරක් නොවන වෙන වැඩක් මේක. තේරුම් ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. පොතට පිටකලේ හා සමාග වැඩ සමග යන්නා වෙන දර්ශනයක් මේක. පොත පැත්තක පිටකලේ වෙන පැත්තක නෙවෙයි. ඉතින් පොතත් එක්කලානේ තියෙන්නේ. එදිනෙදා කටයුතු සමග මේකට එකතු නොවෙන්න දියුණු කරන සිහිය තුළ ඒක අතහැරෙනවා. උපන්න කුසල් දුරු වෙනවා. නූපන්න කුසල් නූපදිනවා. උපන්න කුසල් වැඩි දියුණු වීම සහ නූපන්න කුසල් ඉපදීම සහ උපන්න කුසල් වැඩි දියුණු වීම කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම සාක්ෂාත් වීම ඇරුණාම පින් සිද්ධ වීමට නෙවෙයි. ඒ ධර්මයේ නිර්වචනයන් ගැඹුරට ගෙනියන්න පුරුදු වෙන්න. එතකොට ඔබට බුදුන් මෙහෙදිම හම්බ වෙනවා. ඔය පංචස්කන්ධයේ අනාත්මයට පත් වෙනකොට බුදුන්නේ හම්බ වෙන්නේ. එතනනේ බුදුන් හිටියේ. එතන අපිට හම්බ වෙනකොට තමයි බුදුන් දකින්නයි කියලා කියන්නේ. ඒක මේ වේදිත සුඛයට වඩා විඳීමකුත් ඒක තියෙනවා. නමුත් විඳින්න මමකට ගන්න නැහැ. පුදුම සෝයක් තියෙන බව තේරෙවි. ජීවිතේ විඳින බව තේරෙවි. ඔය අර්බුද හමුවේදී අන් අය වගේ
ඇලෙන්න ගැටෙන්න කපාගන්න කොටාගන්න මරාගන්න යන්න නැතුව සංසුන්ව ඉන්න පුළුවන් නම් දැන් ජීවිතේ විඳිනවා කියලා තේරෙවි. ඒකටයි නිවන කියවේ කියලා එදාට තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මම පහුගිය ධර්ම දේශනාවට ගාථාවක් ඉදිරිපත් කළා. යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යයන්. යම් යමට ඔබට මේ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම නුවණින් බලන්න පුළුවන් නම් එතන ලැබෙන ප්‍රීති ප්‍රමෝදයටයි නිවන කියන්නේ. ලබති පීති පාමොජ්ජං ප්‍රීති ප්‍රමෝදයක් ලැබෙනවා. ඒකටයි නිවන කියන්නේ කියලා දැනගන්න කියලා බුදුහාඳුර දේශනා කරලා තිබෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීමට අවශ්‍ය නුවණ ලබා ගන්නට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මහනුවර අඹතැන්න මුල්ලේගම අංක 38 දරණ නිවසේ පදිංචි HMS බණ්ඩාර මහතා විසින් දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මහනුවර අඹතැන්න මුල්ලේගම අංක 38 ඒ දරණ නිවසේ විසූ EM සෝමරත්න මැණිකේ මෑණියන් පරලෝසපත් වී වසර 3ක් පූර්ණ වන අතර එතුමියට සහ මීට වසර 45කට පෙර වරලෝසපත් චූබී හේරත් පියාණන් ප්‍රමුඛ මිය පරලෝකියා වූ සංසාරගත ඥාතීත මිත්‍රාදීන් සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කොට මේ පහ පුණ්‍ය ශක්තිය අවශ්‍ය කෙනෙක් නැත්නම් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. මතු උපදිනා භවයකදී මිනිසත් බව ලබා සද්ධර්ම අවබෝධය ලැබ නිවන් මඟ හෙළි කරගනිත්වා. 2002 අප්‍රේල් මාස 7 වන දින ජන්මදිනයේ දෙන්නා වූ නිරෝෂන් බණ්ඩාර රණතුංග පොතණුවන්ට සුබ උපන්දිනයක් සමග නිරුක්‍රමගේ සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා අනාගත කටයුතු සාර්ථක වේවා. සුජීවත සිටින පවුලේ සියලු දරුවන්ට හා ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ නිරතුරුවම ලැබේවා. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. පවුලේ සියලු දරුවන් හා ඥාතීන් එක්ව ලෝවාසි සියලු දෙනාට නිර්මල බුදු ධර්මයේ ශ්‍රවණය කිරීමට අවස්ථාවක් සලසීම හේතු කොටගෙන එම සියලු දෙනාට උතුම් සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. මගෙත් පැතුම යතමයි. ඔබ පවුලේ මේ ආයෝජන සිහිපත් කරමින් පුණ්‍ය ආනුමෝදනාවක් කරන්න. පවුලේ අය එකතු වෙලා ධර්ම දේශනාවක් කරලා විකාශනය කරලා තිබෙනවා. ඒ ආනිසංසය ඔබටත් ධර්මාබෝධය පිණිස වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. උපන්දිනයේ සුබ වෙලා අනාගත කටයුතු සපිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරසපත් ඥාතීන්ගේ අදහස් සඵල වේවා. ඔබගේ යහපත් සඵල වේවා. මෙලොව ජීවිතේ නිදුක් නිරෝගී සුවපත් සියලු සැපයන්ට පැමිණ යන්නේන ගමන් බිමන් රැකියාදී කටයුතු අනාගත බලාපොරොත්තු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියන් දෙකම සලසාගෙන නිවන සැනසෙන ජීවිතයක අගේ වටහා ගන්නට මෙම ධර්ම ඥානයේ හේතු ආසනාව වේවා. ධර්ම අවබෝධයේ හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං දේශක්ඛයෝ